රටක ගාමක බලවේගය ඒ රටේ තරුණ පරම්පරාව. රටක් ගමන් කරන්නේ කුමන දිශානතියකටද? ඒ අරමුණු මොනවද? මේ හැම දෙයක්ම තීරණය කරන ප්‍රධාන සාධකයේ බවට පත් වෙන්නේ රටේ තාරුණ්‍යය. එහෙව් තාරුණ්‍යයකට මෙහෙව් රටක ප්‍රශ්න තියෙන්නට පුළුවන්ද? අනිවාර්යෙන්ම. ඒ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡාවට බඳුන් කරන මේ වේදිකාව ජෙන්ඩිසෙන්. තාරුණ්‍ය ක්‍රියාකාරීත්වයේ ශ්‍රී ලංකාවට අත්‍යන්තයෙන්ම වැදගත් වෙන මොහොතක් මේ පවතින්නේ. එහෙම අවස්ථාවක රටේ පවතින තාරුණ්‍ය රැකියා ගැටලුව ගැන සාකච්ඡා කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා. මන්ත්‍රීතුමනි, ලංකාව ඇතුළේ ඉන්නවා ඉතාමත් විශාල තරුණ ප්‍රජාවක්. මේගොල්ලෝ විවිධ ක්ෂේත්‍ර වලින් Tamanගේ බුද්ධිය ඒ වගේම ශ්‍රමය සන්නද්ධ කරලා තියෙනවා. එහෙම මොහොතක රාජ්‍ය අංශයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික අංශයෙන් වෙන්න පුළුවන්. අපිට පුළුවන්ද මේ හැම කෙනෙකුටම රැකියා ලංකාව ඇතුළේ ලබා දෙන්න? ඇත්තටම ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපේ රටේ අධ්‍යාපනයට යොමු වෙන්නේ විශාල තරඟයකින්නේ. අපි පටන් ගන්න එක පළමු මොන්ටිසෝරියෙන් පළමු පන්තියට ඇතුල් වීමේ ජනප්‍රිය පාසල් තරඟය. ඊළඟට ශිෂ්‍යත්ව පෙළ. ඊළඟට සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඊළඟට විශ්වවිද්‍යාලයේ පන්ති සාමාත්‍යයක් ලබා ගැනීම. මේ මහා තරඟයට මුහුණ දෙන හැමෝම බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍යාංශයේ රැකියාව. ඊළඟට පුද්ගලිකාංශයේ රැකියාව. නමුත් අද මේ පවතින වර්තමාන ලෝකයේ ආර්ථික තාක්ෂණික ක්‍රියාවලියත් එක්ක ඊට සමගාමීව අපේ අධ්‍යාපනයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් වෙලා නැති නිසා රාජ්‍යාංශයේ ඇතිවෙන රැකියා බොහොම දුලබයි. ඒ වගේම රාජ්‍යාංශය අපි ගත්තොත් ඒකේ ඵලදායීතාවයත් ඉතාම අඩුයි රටේ ආර්ථිකයට. ඊළඟට පුද්ගලිකාංශය ගත්තොත් පුද්ගලිකාංශයේ බලාපොරොත්තු වෙන ඒ හැකියාව, කුසලතාවය හා කාර්යක්ෂමතාවය අර අධ්‍යාපනයෙන් අපිට ලැබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම තව විශාල දොරක් තියෙනවා මේ දරුවන්ට. ඒක තමයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාස්ත්‍රයේ අපේම වූ ව්‍යාපාර ආරම්භ කිරීම. ඒ අපේම වූ ව්‍යාපාර කොහොම මහ පරිමාණ ව්‍යාපාර නෙවෙයි. අපි අර ස්ටාර්ට්අප් කියලා කියන ඒ සේවා හා භාණ්ඩ නවෝත්පාදනයෙන් සැපයීමේ ක්‍රියාවලිය දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන්. ඉතින් මේවට අවශ්‍ය කරන යටිතල පහසුකම, මේවට අවශ්‍ය කරන පුහුණුව, මේවට අවශ්‍ය කරන දැනුම් පද්ධතිය නොමැතිවීම තියෙන. ඒ නිසා රාජ්‍යාංශයටයි පුද්ගලිකාංශයටයි නම් අද තියෙන මේ රැකියා අවශ්‍යතා සපුරන්න බෑ. ඒකට අපි දරුවන්ව අර ස්වයන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ස්ටාර්ට්අප් දෙසට යොමු කරන ආර්ථික ක්‍රියාවලියක් හා අධ්‍යාපන පුහුණු ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුයි. ඔව් මන්ත්‍රීතුමනි, එතකොට අපි ලංකාවේ පාසල් අධ්‍යාපනය වසර 13ක් ලබනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාලයට ගිහලා තවදුරටත් ලංකාවේ තරුණ ප්‍රජාව දැනුම සන්නද්ධ කරනවා. හැබැයි අපි හැමදාම දකින කතන්දරයක් තමයි මේ තරුණ ප්‍රජාව, එහෙම නැත්නම් ලංකාවේ ඉන්න මේ ශ්‍රම බලය අපි මේ හැම කෙනෙක්වම ගෙදරට සීමා කරනවා රැකියාව විරහිත උපාධිධාරීන් විදියට. මේ දිගු කාලයක් තිස්සේ මේ ක්‍රමවේදය දකින්නවනේ. මේක වෙනස් කරන්නේ කොහොමද? කොහොමද අපි පරිවර්තනයකට යන්නේ? මේකේ පැති දෙකක් තියෙනවා. එකක් අධ්‍යාපනයේ අපි ඉගෙන ගන්නා දේවල් ප්‍රායෝගිකව අපිට ආර්ථිකයට හරවන්න බැරි නොහැකියාව. මොකද මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ලෝකයේ ඊටාම ශීඝ්‍රයෙන් තාක්ෂණික වශයෙන් විප්ලවකාරී විදිහට පරිවර්තනය වෙනවා. ඇත්තටම අපි අර හැමදාම කතා කරන ඔය මුව සිද්ධාන්තය අනුව හැම අවුරුදු එකහමාරකටම සැරයක් මේ තියෙන දත්ත දෙගුණ වෙනවා. අලුත් තාක්ෂණයන් ගලාගෙන එනවා. දැන් ඒක මේ කාලේ අපි කියනවා ඝාතීය විදිහට ඉතා ශීඝ්‍රයෙන් අධිවේගයෙන් වර්ධනය වෙනවා. ඊට සමානුරූපීව අපේ අධ්‍යාපනයේ වර්ධනය නොවීම නිසා ඇත්තටම ඒ උපාධිධාරීන් ගැලපෙන්නේ මේ පවතින තාක්ෂණ ප්‍රවාහයට. එහෙම නැත්නම් මේ තාක්ෂණ ආර්ථික ක්‍රියාවලියට. ඒක පැත්තක්. අනිත් පැත්තේ අපේ ආකල්ප. අපේ ආකල්ප ගොඩනැගිලා තියෙන්නෙම 60 දශකයේ ඇතිවෙච්ච ආකල්ප වලින්. ඒක තමයි රජයේ රැකියාවක්, විශ්‍රාම වැටුපක්, ස්ථිරත්වයක් ලබා ගන්න ඕනාය කියන ආකල්පය. මේක විශේෂයෙන්ම කාන්තා පරපුරට දාලා තියෙනවා. මොකද ඒගොල්ලෝ තමයි අද අධ්‍යාපනයේ ඉදිරියෙන් ඉන්නේ. ඒගොල්ලෝ අස්ථාවර වෙන්න ලෑස්ති නැහැ. ඒගොල්ලන්ට පෞල් ජීවිතයත් එක්ක ස්ථාවර වෙන්න අවශ්‍යයි. ඒ වගේම මේ ලංකාවේ රැකියා ශාස්ත්‍රයේ පේන්න තියෙන දෙයක් තමයි කාන්තාව දරු පවුල් වුණාට පස්සේ තරුණියෝ රැකියාවෙන් අයින් වීම. දැන් ඒක නිසා 48%ක් වගේ තිබිච්ච අපේ සේවා නියුක්තිය කාන්තාංශේ 34%ට වගේ අඩු වෙලා තියෙනවා. මේක ඉන්දියාවෙත් තියෙන ප්‍රවණතාවය.
ඉතින් මේ තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ආර්ථික ක්‍රියාවලිය වෙනසකින් විතරක් නෙවෙයි. අධ්‍යාපනයේ වෙනසකින් විතරක් නෙවෙයි. ආකල්ප වෙනසකින්. මන්ත්‍රීතුමා සඳහන් කරනවා මේ ලංකාවේ රාජ්‍යංශයටයි පෞද්ගලික අංශයටයි දැන් රැකියා ලබා දීමේ තත්ත්වය සම්පූර්ණ කරන්නත් හැකියාවක් නැහැ. එතකොට ඒ වගේ මොහොතක අපි දකිනවා වෛද්‍ය ශාස්ත්‍රයට, ඉංජිනේරු ශාස්ත්‍රයට වගේ ඉතා දැඩි ප්‍රවණතාවයක්. ඒ මොකද හොඳ ජොබ් මාකට් එකක් තියෙනවා. හැබැයි ගැටලුව එතනින් එහාට ගිහිල්ලා 21 වන සියවසේ ඇතුලේ අනිකුත් ශාස්ත්‍රවලට ලංකාවේ අපි දකින්නේ නැහැ මේ වගේ රැකියා වෙළඳපොළක් තවම ඉදි වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඒකේ ප්‍රධානම ප්‍රශ්නය ඒ අනිකුත් ශේෂ්ඨවල අපේ මේ තියෙන පුංචි වෙළඳපොළත් එක්ක අවස්ථා උදා වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගන්නකෝ මේ එන්ටර්ටේන්මන්ට් පැත්ත. එතකොට මේ වේදිකා නිර්මාණය, එහෙම නැත්නම් ඒවා වේදිකා කළමනාකරණය, ඒවා තියෙන ලයිටිං මේ වගේ කාරණා ඔක්කොම ගත්තාම ඒක විශාල ව්‍යාපාරයක් ලෝකේ හුඟක් රටවල් වල. ඉන්දියාව ගත්තාම ලොකු ව්‍යාපාරයක්. සිනමාව, නාට්‍ය, ටෙලි නාට්‍ය, ප්‍රසංගික වේදිකාව මේ අනාදී වශයෙන්. නමුත් අපේ වේදිකාව චූටි එකක්, රූපවාහිනී නාලිකා කීප එක හා පුජ්‍යලෝ කීප දෙනෙක්ගේ අධිකාරියක් හැටියට ඒක තියෙන්නේ. ඒක විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා නැහැ. දැන් මම දැකලා තියෙනවා කොරියාවේ එහෙම ඔය K-pop කියන එක, කොරියන් pop කියන එක, ඒ හැම නිවාස සංකීර්ණයකම ඒක තියෙනවා. අර මොකද්ද තිබුණේ ගංගම් නේද? අර ගංගම් කියන්නේ ඒ සෝල් නගරයේ තියෙන එක පැත්තක් මේ අපේ මර්දාන වගේ කලාපයක්. එහෙන් ආපු මේ නැටුම් කලාව එක්ක පුජ්‍යලෙක් ලෝකේ වටා අරන් ගියා. දැන් අපේ යොහානික් ගත්තාම එහෙම වුණා. මොකක් හරි ක්‍රමයකින් එයටත් පුළුවන් වුණා. ඒ වගේ මේ ප්‍රසංගික ශාස්ත්‍රය වගේ එකක් මග හැරලා තියෙන ලොකු වෙළඳපොළක්. ඊළඟට මේ කළමනාකරණ සේවා සැපයීම, මූල්‍ය සේවා සැපයීම, accounts හදනවා වගේ දේවල්. මේවා සර්විසස් හැටියට, සේවා හැටියට පිටරට සපයන්න පුළුවන් ඒවා. විශේෂයෙන් මේ AAT පාඨමාලා, accountancy පාඨමාලා, financial accountancy, management accountancy. මේක අති දවන්ත මේ ඉංජිනේරු වෛද්‍යකටත් වඩා පුළුල් ක්‍රියාවලියක්. ඊළඟට business management, marketing, law ඒ පැත්තට, ඒ කියන්නේ business පැත්තට තියෙන law. මේවා මේ එංගලන්තයේ වගේ තැන්වල ප්‍රධාන ආදායම් මාර්ග ලන්ඩනේ. මේවා අපේ රටේ වෙළඳපොලේ ඉඩකඩ නැහැ. අපි දැන් කරන්න ඕනේ මොකද්ද? ලොකු වෙළඳපොළට මේ මාර්ගය හදා ගන්න ඕනේ. අර යොහානි ඉන්දියානු වෙළඳපොළට මාර්ගය හදාගත්තා වගේ මේ accountancy වෙළඳපොළට, marketing වෙළඳපොළට, entertainment වෙළඳපොළට අපේ දක්ෂ පක්ෂ දරුවෝ වෙළඳපොළ හදා ගන්න. අපේ පොඩි හින්දා අපි පස්සට යවතු නැහැ. අපි ඒ වෙළඳපොළ හදා ගන්න මැදිහත් වෙන්න ඕනේ. ඉන්දියානු එක්සත් ජනපදයේ මේ වගේ තමන්ගේ වෙළඳපොළ හදාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටම අදාළ වෙළඳපොළක් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ අපි කරගත්තා නම් අපිට මේ ප්‍රශ්නයට යම් විසඳුමක් ගන්න පුළුවන් මේ දොස්තර ඉංජිනේරු පසුපස හඹා යාම වෙනුවට. ඇයි එහෙම ඉඩ තියෙන ප්‍රමාණය ඇහිරෙන්න හේතු වෙලා තියෙන මොන වගේ සාධක? නෑ ඇත්තටම අර සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රශ්නේ. ලංකාවේ ආර්ථිකයේ අනාරක්ෂිත භාවය, සමාජ අනාරක්ෂිත භාවය විසින් දොස්තර වෘත්තිය වගේ එකකට ගියාම ඒක සුරක්ෂිතයි. ඇත්තටම දැන් රටේ වෛද්‍යවරු ගත්තොත් වෛද්‍යවරුන්ගෙන් 90%ක්ම ඉන්නේ රාජ්‍ය සේවයේ. අනික 10% පෙන්ෂන් ගිහිල්ලා එහෙම නැත්නම් පුජ්‍යලික සේවයේ ඉන්නවා. ඉංජිනේරු ගත්තා නම් එහෙම එකක් නැහැ. ඉංජිනේරුවන්ගේ 30%ක් විතර තමයි රාජ්‍ය සේවයේ ඉන්නේ. අනික අය ඉන්නේ එළියේ. හුඟක් දිනේක අද ව්‍යාපාර වලටත් පෙළඹෙනවා. තරුණ තරුණියොත් අද ව්‍යාපාර වලට පෙළඹෙනවා. පිටරට යනවා එහෙම වෙනවා. නමුත් මේ අපේ අර ආකල්පයක් තියෙනවා ස්ථාවරත්වය ගැන. රජයේ සේවාව ගැන. ඒක අපිට මේ 60 දශකයේ වගේ තිබිච්ච අර ඉංග්‍රීසින්ගේ සිවිල් සේවා විභාග වලින් ආපු ඒ ආපු ආකල්පය. රාජ්‍යයට තමයි ස්ථාවර දේ, රාජ්‍යයට හේතු වුණොත් අපටත් ස්ථාවරත්වයක් ලබා ගන්න පුළුවන් කියන ආකල්පය. මේ ආකල්පය බිඳ දැම්මුවාම අපට යන හැබැයි ඒකට සාපේක්ෂව සමාන්තරව අධ්‍යාපනයේ වෙනස වෙන්න ඕන. මන්ත්‍රීතුමනි ඊළඟට රැකියාවන් සම්බන්ධයෙන් ගත්තහම වර්තමානයේ ප්‍රවණතාවක් තියෙනවා පෞද්ගලික අංශ වලට Tamanගේ රැකියා ශ්‍රමය ලබා දීලා එතනින් පෙරිලා ඉතාම සීමිත කොටසක්. එහෙම නැත්නම් දක්ෂතාවයේ සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙන කොටසක් තමයි පෞද්ගලික අංශයෙන් මිදිලා රාජ්‍ය අංශයේ සේවාවන් වලට යොමු වෙන්නේ. එතකොට එහෙම තත්ත්වයක් ලංකාවේ දැන් තියෙනකොට මේක වෙනස් කරන්න ක්‍රමවේදයක්, ආකර්ෂණීය වැඩපිළිවෙලක් අපිට නිර්මාණය කරන්න බැයිද රාජ්‍ය අංශය වෙනුවෙන් දක්ෂයෝ ගන්න? මෙහෙමයි මට ඒක ඔබ කියන පැත්තෙන් පේන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇට රාජ්‍යාංශයේ විවිධ අවස්ථාවල තොග ගානේ 50000 40000 උපාධිධාරීන්ට කතා කළානේ. රැකියාවලට එන්න කියලා. එතකොට පුජ්‍යලිකාංශයේ හොඳ රැකියාව කරපු අය ලක්ෂ ගණන් පඩි දීපු අය රුපියල් 30000 පඩියට රාජ්‍යාංශයට එකතු වුණා. ඒ අර විශ්‍රාම වැටුපේ හා ස්ථාවරත්වයේ ප්‍රශ්න නිසා. ඒක ඇත්තටම ආකල්පමය ගැටලුවක්. රාජ්‍යාංශයට කට්ටිය ගන්න නම් දක්ෂ පක්ෂ කට්ටිය
රාජ්‍යංශයේ වැටුප්හා උසස්වීම් පිළිබඳව විප්ලවකාරී පරිවර්තනයක් කරන්න ඕනේ. ඒ විප්ලවකාරී පරිවර්තනය තමයි වැඩකාරයින්ට දක්ෂතාවයට කුසලතාවයට වැඩි වැටුප්හා උසස්වීම් ලබා දෙන ක්‍රමවේදයක්. අපි කියනවා කුසලතාවාදී මෙරිටොක්‍රසි. රාජ්‍යංශයට අඳුනා දෙන්න ඕනේ සිංගප්පූරුව. එතකොට රාජ්‍යංශයට දක්ෂ වෙනවා. මන්ත්‍රීතුමානි දැන් ලංකාව ඇතුලේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයක් තියෙනවා. දැන් ඔබතුමා ඔය කියන වැඩපිළිවෙල වගේ දේවල් ඒ අරහා යෝජනා කරලා ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි අපි දකින්නේ නැහැ තවමත් ඒ වගේ දේවල් ලංකාව ඇතුලේ සිද්ධ වෙනවා. එහෙම මොහොතක ඇයි සහ මේ රාජ්‍යංශය සහ පෞද්ගලික අංශයට තාරුණ්‍ය තියෙන දායකත්වය වැඩි කරන්න ඔබතුමාගේ පෞද්ගලික යෝජනා මොනවද? මෙහෙමයි. පළවෙනි එක අපේ රාජ්‍යංශයේ තිබෙන මේ පරිපාලන ක්‍රමවේදය. ඒ කියන්නේ ARFR කියලා කියනවා. Administrative Regulations, Financial Regulations. මෙන්න මේවයින් ඉඩකඩක් දීලා නැහැ ඔයනි ඇගයීම් ක්‍රමයකට. ඇගයීම් ක්‍රම පයුස් වගේ ඒවා, සේවා ඇගයීම්, ඵලදායිතා ඇගයීම්, එහෙම ඵලදායිතා කාර්යාංශයකුත් තියෙනවා. නමුත් මම 2007 ඉඳන් මං කරපු අමාත්‍යාංශවල පරිසර අමාත්‍යාංශයේ, විදුලි බල අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන තාක්ෂණ කියන ඒවායේ මේ ඇගයීම් ක්‍රමවේදය යොදාගත්තා. හැබැයි එතකොට අර ARFR උල්ලංඝනය වීමක් වෙනවා. එක. දෙක මේ වෘත්තීය සමිති වලින් මේ වගේ ක්‍රියාවලියකට ලොකු ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මොකද මේක වැරදි විදිහට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ උසස් වීම දෙන එක ඊට පස්සේ වෙනම ඇගයීම් ක්‍රමයක් හදාගෙන වාසිදායක විදිහට තමන්ගේ දේශපාලන හිතවතුන්ට ලබා දෙයි කියන බය. ඇත්තටම රජයේ රැකියාවලට බඳවා ගැනීමම දේශපාලන ක්‍රමවේදයකට තොරව උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන තරඟකාරී විභාග පද්ධතියක් හා සම්මුඛ පරීක්ෂණ පද්ධතියකින් පටන් ගැන්වෙන්න ආරම්භයම ඒ කියන්නේ බඳවා ගැනීමම කළා නම් හා පසුව මේ ක්‍රියාදාමයේ ගෙනාවා නම් මම හිතනවා ඔය වෘත්තීය සමිතිය ඇතුළු සියලු දෙනාගේම එකඟතාවයෙන් ඔය දැන් අපි යම් යම් සේවාවන් වල ඒ පාලක පන්තියේ පාලකයෝ ඔය බැංකුව වල එහෙම අස්සම් කරනවා ගිවිසුම් ඒ වගේ අපි යම් ගිවිසුමකට බැඳිලම වැඩේට බැස්සනම් මම හිතනවා රටේ ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන් අලුත් හැකියාපූර්ණ පිරිස් රාජ්‍යංශයට එකතු කරගන්න පුළුවන්. තාරුණ්‍යයේ රැකියා ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින තත්ත්වයක් අපි තාමත් සාකච්ඡා මාර්ගයෙන් යුතුව ගරු පාටලී චම්පික රණවක මැතිතුමාත් සමගින් සාකච්ඡා කරා. තවත් මේ වගේම වැදගත් සහ තාරුණ්‍යයට අවශ්‍ය වෙන මාතෘකාවක් සමගින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නම්. මතක ඇතුව අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නට මතක තබා ගන්න. බොහොමත්ම ස්තුතියි.